සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කරන්ට යෙදුණු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද පින්බර අරුණෝදය සදහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ අතුරුගිරියේ පින්වත් ප්‍රසාද් ලක්මාල් මහතා විසින්. ඉතින් ඒ ප්‍රසාද් ලක්මාල් මහතාත් ඒ පවුලේ සෑම සිළු දෙනාට ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම සිළු දෙනාටත් බොහොම පින්වන්ත වාසනාවන්ත සුවපත් වූ දිනක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්ට මත්තෙන් මේ සංසාර ජීවිතේ බෝසතාණන් වහන්සේ නමක් විදිහට විවිධාකාර වූ කැපවීම් කරලා සාමාන්‍ය මිනිසෙකුට කල නොහැකි අසාමාන්‍ය කැපවීම් කරලා තමයි මේ බුද්ධත්වය මේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨම පදවියක් වන ඒ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්ට යෙදෙන්නේ. පින්වතුනි, බුද්ධත්වය සාක්ෂාත් කිරීම මේ ලෝකේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ බුද්ධත්වය මටත් ලබන්න පුළුවන් කියලා මේ ලෝකේ යම් කෙනෙක් කල්පනා කරනවාද ඒක එයාගේ හිතක තියෙන රැවටීමක්. ඒ අය කල්පනා කරනවා මේ දේ මටත් ලබන්න පුළුවන් යේ කියලා. පින්වතුනි, එහෙමනම් මේ මුළු ලෝකෙම බුදු වෙයි. එහෙම වෙන්නේ නැහැ. ඔබ කල්පනා කරන්න ඕනේ ඔක්කොටම කලින් අපේ හිතේ මේ උපදින පුංචි තරහ සිතිවිලි, පුංචි ඉරිසියා සහගත සිතිවිලි මුලින්ම අපේ මේ හිතක නැති කරන්න පුළුවන් දෙය කියලයි අපි කල්පනා කරන්න ඕනේ. ඔබ අප බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ශ්‍රාවකයෝයි. අපි ඒ කාරණේ අපේ හිත තුල තියාගන්න ඕනේ. එක්තරා කෙනෙක්, එක්තරා වැඩිහිටි කෙනෙක් ඉතින් ප්‍රාර්ථනා කරන බුද්ධත්වේ බෝසත් ගුණ වඩන්න කල්පනා කරන්නේ. ඉතින් කොච්චර කිව්වත් ශ්‍රාවකෙක් බවට පත් වෙලා
මේ ධර්මයක් අහලා එහෙම කටයුතු කරන්නේ ඒක මනසට වැඩි යන්නේ නැහැ. හැබැයි ඒ කාරණේ හිතට නොගියට සමහර වෙලාවල් වලට මේ අපුපස්ථානට යම් අය ඉද්දවද පොඩි දෙයක් සමහරලාවල් වලට කතා බහ නොකිරීමක් හෝ සැලකීමේ අඩුපාඩුවක් හරි මොන හරි වුණොත් ඒක පොඩ්ඩක් හිතේ රැඳෙනවා. ඉතින් සමහරලාවට අපිත් අහනවා ඉතින් බෝසතාණන් වහන්සේලා පාරමී පුරද්දි ඉතින් ජීවිතේත් අත්හැරලා මේවත් කරනවා. ඉතින් මේ පොඩි දේවල්. ඉතින් අපිට පේනවා අපි ගොඩාක් වෙලාවල් වලට අපි හිත රවට්ට ගන්නවා. එක්තරා අවස්ථාවක මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මම හිතන්නේ ඒ කරුණ පෙන්වා දෙන්නේ. ඔබට අන් අයගේ සිත් දකින්න බැරි නම් ඔබ ඔබේ සිත දකින්න කියලා. අපිට අපේ ජීවිතේ මේ හිමිදිරි උදෑසන අවදි වෙච්ච මොහොතක ගෙදර දොර කටයුතු ආරම්භ කරන මොහොතේ ඔබත් ඔබේ හිතේ පුංචි අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් නම් ඔබේ හිතේ මේ යහපත් අදහස මුල් අද්දව ගන්න පුළුවන් නම් වපුර ගන්න පුළුවන් නම් ඒ කුමක්ද? අපිට අනුන්ගේ සිත් නොව මට මගේ සිත දැක ගන්න පුළුවන් නම් කියලා. අපේ ජීවිතයේ ඇතිවෙන 1000ක් ප්‍රශ්න නැති කරගන්නට අවස්ථාවක් අපිට අද පටන් යෙදීවි. ගොඩාක් අය වෙහෙසෙන්නේ සමහරලාවලට බිරින්දෑවරු කල්පනා කරනවා ඇති පොඩ්ඩක් විනාඩි 5ක් වාඩි වෙලා ඉවරලා අනේ අම්මපා මට මගේ හිත හොඳට දියුණු කරගන්න පුළුවන් නම් චිත්ත සමාධිය දියුණු කරගන්න එහෙම පුළුවන් නම් පරචිත්ත විඥාන ඥාන අනුන්ගේ හිත් දැනගැනීමේ හැකියාව මට උපදව ගන්න නැත්තම් අපේ මිනිස්සයා කරන හොර වැඩ ටික මට හොයා ගන්න පුළුවන්. සමහර වෙලාවල් වලට නැන්දම්මට ලීලිට හිතෙන්න පුළුවන් අපේ නැන්දම්මා මා ගැන කවරනම් කාරණයක් සිතනවා ඇද්ද? එහෙම නැත්නම් හිතන්න පුළුවන් ලීලි මොනවා හිතනවා ඇද්ද? මොනවා මුන්දලා කල්පනා කරනවා ඇද්ද මං ගැන කියලා. අනුන්ගේ හිත හොයන්නමයි අපේ කල්පනාව. සමහර වෙලාවල් වලට දේවාල විවිධ තැන් වලට ගිහිල්ලා බලන්නෙත් අනිත් අය මට අංචියක් ඇන්දවද්ද කියලා. අපි හොයන්ට වෙහෙසෙනවා. අපි හොයන්ට වෙහෙසෙනවා. පින්නතුනි අර බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ මොකක්ද? ඔබට අන් අයගේ සිත් දකින්න බැරි නම් ඔබ ඔබේ සිත දකින්න. චිත්තානුපස්සනාව තුල තියෙන්නේ අපේ හිතක සිතිවිල්ලක් උපදිනවා නම් ඒ සිතිවිල්ල නිකන් උපදිනව නෙවෙයි. ඒ ඉපදිච්ච සිතිවිල්ලට පසුබිමක් වටපිටාවක් තියෙනවා. හේතු තියෙනවා. මෙන්න මේ පරිසරයේ හේතු වටපිටා අපි තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගද්දි තමයි කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ මේ තමන්ගේ චිත්තසංතානය අවබෝධ කරගන්න. එතකොට සමහර විට අපිටත් හිතේවි අපිට තියෙන මහා කැත හිතක් නෙවෙද කියලා. මේ හිත කැතයි තමයි. කොච්චර රූපේ ලස්සන වුණත් මේ හිතවල කැත ස්වභාවයන් තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේගේ ධර්ම ඖෂධය කියන ඒ ඖෂධය ලබාගෙන මේ කැත හිතේ කැත කරන රාග ద్వේෂ මෝහ කියන උල් සල්්‍ය කර්මයකින් උදුරලා දාන්න පුළුවන්. මේ රාග ద్వේෂ මෝහ මේ මනසින් උදුරලා දාලා මේ හිත ලස්සන එකක් කරගන්න පුළුවන්. කාටද කරගන්න පුළුවන්? අනුන්ගේ හිත බලන්න මහන්සි වෙන කෙනාට නෙවෙයි.
තමන්ගේ හිත කොයි වගේද කියලා නුවණින් ඉන්න කෙනෙකුට තේරුම් ගන්න මහන්සි ගන්න කෙනෙකුට එයාට අවස්ථාවක් එදෙනවා මේ හිත තේරුම් අරගෙන මේ හිත ලස්සන හිතක් කරගන්න. පින්නතුනි සමහර වෙලාවල් වලට අපි කොච්චර තියනවද චෛත්‍ය ගාවට ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට ප්‍රදක්ෂිනා කරලා රුවන්වැලි මහා සෑයට හිස තියලා වන්දනා කරලා දණ්ඩ නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරපු සිතිවිලි ඇති අනේ මගේ හිතේ ද්වේෂය උපදින්න එපා. ද්වේෂයෙන් ඇති වෙන පීඩාවල් මට ඇති වෙන්න එපා. මේ වන්දනා කරපු පිණින් මේ අනුහසින් මේවා දුරු වේවා කියලා. සමහර වෙලාවට රාගයෙන් බැටකන අය රාග අකුසලෙන් බැටකන අය සෑයවල් බෝධි වන්දනා කරලා හිතනවා වෙන්න පුළුවන්. මගේ හිත රාගයෙන් බැට නොකාවා මට මේ රාගෙන් එන පීඩා ඇති වෙන්න එපා මට නිදුකින් සිල් රකින්න මග හැදෙන්න කියලා. පින්නතුනි අපි මහා සෑයක් ප්‍රදක්ෂිනා කරලා නල්ල තියලා වැන්දා කියලා බෝධි පූජාවක් තිබ්බා කියලා මේ ලෝකේ ද්වේෂය නැති වෙන්නේ නැහැ. මේ ලෝකේ රාගය නැති වෙන්නෙත් නැහැ මේ හිතේ. මේ සිතේ තියෙන එකට එක කිරීම ඉරිසියාව මේ ආදී මෝහය ආදී දේවල් අපේ හිතේ දුරු වෙන්නේ ඒවෙන් ලැබෙන පීඩාව අපේ හිතේ දුරු වෙන්නේ. එහෙනම් අපේ හිතේ තියෙන द्वේෂේ අපේ හිතේ තියෙන රාගය නැති කරගන්න බෝධි පූජා තියලා චෛත්‍යයක් වන්දනා කරලා බෑ. එහෙමනම් ඒ द्वේෂය නැති කරන මේ ලෝකේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවෙන් විතරයි द्वේෂය නැති කරන්න පුළුවන්. රාගය නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා. රාගය නැති කරන ප්‍රතිපදාවෙන් විතරයි රාගය නැති කරලා ඒ පීඩා නැති කරගෙන හිත සුවපත් කරන්න පුළුවන් වෙන්නේ. ඉරිසියාව මෝහයෙන් සදාහට මේ හිතින් නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව පුරුදු කළොත් විතරයි මේ හිතේ සුවපත් බව ඇති කරගන්න පුළුවන් වෙන්නේ. පිනින් කරලා දෙන්නේ ඒ දුරු කරගන්න ඕනේ වටපිටාවක් හදාගන්න මඟ හදලා දෙන එක. අපේ හිත තුල තියෙන හිතන්න පුළුවන්කම මත තමයි දහමත් අදහමත් යහපතත් අයහපතත් අඳුනගෙන අයහපත දුරු කරලා මේ යහපත අපේ හිතේ ඇති කරගන්න පුළුවන් පරිසරේ හදාගන්න තියෙන්නේ. දැන් අපි ඒ ගැන චුට්ටක් අද උදේ ඉගෙන ගමු. පින්වතුනි द्वේෂය බෝධි පූජාවක් තියලා චෛත්‍යයක් වැඳලා නැති කරගන්න බෑ. ඇයි එහෙම කිව්වේ? පින්වතුනි द्वේෂය ඇති වෙන්නේ හේතුවක් හින්දා. ඒ द्वේෂය නැති වෙන්නේ හේතුවක් හින්දා. එහෙනම් द्वේෂය නැති වෙන ප්‍රතිපදාව කියන්නේ බෝධි පූජාව නෙවෙයි. රුවන්වැලි මහා සෑය ප්‍රදක්ෂිනා කරලා නල්ල තියලා ජීවිතේ පූජා කිරීම මත द्वේෂය නැති වෙන්නේ නැහැ. द्वේෂය නැති වෙන්නේ හොඳට සිහිය දියුණු කරගෙන මේ හිතේ द्वේෂය ඇති වෙද්දි द्वේෂය යටපත් කරන්න ඕනේ. මෛත්‍රී සිත වඩන්න ඕනේ. ඉවසීම පුරුදු කරන්න ඕනේ. මෛත්‍රී චිත්තේ බලවත් පුරුදු කර ගන්න ඕනේ. මේ द्वේෂය ඇති වෙන නැති වෙන විදි හොඳට වටහා ගන්න ඕනේ. අන්න එදාට මේ द्वේෂය මුල් සහිතව උදුරලා දාන්න අවස්ථාව යෙදෙනවා. ආය द्वේෂයෙන් මේ හිත කම්පණයටපත් කරන්න බැරි ස්වභාවයට මේ හිතපත් කරගන්න පුළුවන්. රාගයෙන් බැටකන අය දකින අයට කිය ගියාට හරියන්නේ නැහැ. බෝධි පූජා තිබ්බට සෑවල් වන්දලා මේ රාගේ දුරු වේවා කිව්වට නිකන් අහසෙන් පහළ වෙන්නා හේ මේක දුරු වෙන්නේ නැහැ. ඒකට කුමක් කළ යුතුද? එයා පිළිකුල පුරුදු කරගන්නට. මේ නව ජීවිතකයේ දියුණු කරගන්න ඕනේ. ඒ වගේම තමයි රාගය කියන අකුසලයේ එද්දී හොඳට මේ රූපයේ අසුබ ස්වභාවය නුවණින් හොඳට සිහිය පිහිටව විමසන්න. ටික ටික මෙහෙම පුරුදු කරද්දී කාලයත් එක්ක සංසිඳුණු සිතක් ඔබට අපට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එන අපිට පැහැදිලි ප්‍රතිපත්තියකින් තමයි කෙලෙස් නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්නතුනි එහෙමනම් මේ ලෝකේ වෙන ආගම්වල අයත් යාඥා කළ දෙවිවරුන්ට කියලා මේ රාගය නැති කරගනි, ද්වේෂි මොහ නැති කරගනි. කවුරුත් එහෙම ලෝකේ කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ප්‍රතිපත්තියකින් තමයි මේ අකුසල් දුරු කරගන්න තියෙන්නේ.
ප්‍රතිපදාවකි. ඔබට අද මේ උදෑසන ලස්සන කරුණු ටිකක් අපිට ඉගෙන ගන්න පුළුවන්. සංයුත්ත නිකායේ හරි ලස්සන කරුණු කීපයක් කෝසල සංයුත්තේ තිබෙන. අපිට මේ ඔස්සේ ලස්සන කරුණු කාරණා ගොඩක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙවි. එතකොට මේ කෝසල සංයුත්තේ තියෙන සංයුත්ත නිකායේ යුද්ධ දෙකක් ගැන. එතකොට පඨම සංගාම, ဒုတိ ය සංගාම කියලා මේ සංග්‍රාමයන් යුද්ධයන් ගැන සඳහන් වෙන ස්ථාන දෙකක්, සූත්‍ර දෙකක් ඒ ඔස්සේ ලස්සන කරුණු ටිකක් තියෙනවා. එතන මේ පඨම සංගාම සූත්‍රයේ කියවෙන්නේ ඒ තමයි මේ අජාසත් රජුරුයි කෝසල මහ රජුරුයි අතර ඇති වෙච්ච යුද්ධයක් ගැන. එතන මේ දෙන්නා මාමල බෑනලා. ඇයි මේගොල්ලෝ යුද්ධ කරන්නේ? අජාසත් රජුරු පාප මිත්‍ර ඇසුරෙන් යුක්තයි. කොසල් මහ රජුරුව කොසල් රජුරවන්ට බුදුරජාන් වහන්සේගේ ඇසුර නිරන්තරයෙන් ලැබුණා. නමුත් මේගොල්ලෝ යුද්ධ කළා. මේ කෙලෙස් වල හැටි බලන්න. දැන් මේ යුද්ධයට හේතුව පසුබිමක් තියෙනවා. ඒ තමයි බිම්බිසාර රජුරු ඉන්න කාලේ මගධ දේශයේ පාලනය කරේ අජාසත් රජුගේ තාත්තා බිම්බිසාර රජුරු සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. මේ බිම්බිසාර රජුරවන්ට කොසල් මහ රජුරුවන්ගේ තාත්තා මහ කොසල් රජුරු. ඒතරේ මහ කොසල් රජුරුව මහ කොසල් රජුරුවන්ගේ නැගණියක්ව කසාද බඳලා දුන්නා. එහෙම කරේ යම් අපේක්ෂාවකින්. තමයි මේ රාජ්‍යයන් දෙක අතර මිත්‍රත්වයේ බලවත් කරන්නට අර්බුදයක් ඇති නොවි සාමකාමීව මේ රාජ්‍යයන් අතර පාලනය ඇති කර ගැනීම, ඒ ඔස්සේ අර ජනතාවට යහපත ඇති කර දීම. මේ බලන්නේ එක්තරා අතකින් එතන තියෙනවා දේශපාලන උපක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේක බොහොම මෛත්‍රී සම්පන්න බවකුත් එතන තියෙනවා. ඒතකොට බිම්බිසාර රජුරවන්ට අර මහ කොසල් රජුරුවන්ගේ නැගණියක්, මං හිතන්නේ දියණියක් හෝ නැගණියක් තමයි විවාහ කරලා දුන්නේ. ඒතර ඒ විවාහ කරලා දෙද්දි කාසි ග්‍රාමය දෑවැද්ද විදිහට බිම්බිසාර රජුරවන්ට එදා ලබා දුන්නා. පස්සේ කාලෙක මොකද වෙන්නේ? අජාසත් රජුරුව බිම්බිසාර රජුරන්ගේ ඒ දෙපළට ලැබෙන දරුවා තමයි අජාසත්. ඒ අජාසත් රජුරුව තමන්ගේ පියාව ඝාතනය කළා. මේ පියාව ඝාතනය කළාට පස්සේ මේ අජාසත් රජුරවන්ටත් හිතට සැනසීමක් ඇති වුණේ. තමන් කරපු වරද ගැන ලොකු පසුතැවීමක් මනසේ උපදින්න ගත්තා. රැයට නිින්ද ගියේ නෑ කියලා සඳහන් වෙනවා. පස්සේ අජාසත් රජුරුවන්ගේ බිසව අජාසත් රජුරුව මිය ගියාට පස්සේ වේදනාව දරා ගන්න බැරිව ටික කාලයක් ගියාට පස්සේ මරණයටපත් වුණා. මරණයට ඒ බිසව මරණයටපත් වුණා. මේ අතර මහා කොසල් රජුරන්ගේ පුතා කොසල් මහ රජුරුව දැන් සැවතේ කොසල් ජනපදයේ රාජ්‍ය බාරගත්තා. දැන් කොසල් මහ රජුරුව කල්පනා කළා අපේ තාත්තා දීපු ඉඩම තමයි රාජ්‍ය තමයි ග්‍රාමයක් දුන්න කාසි ග්‍රාමය බොහොම වටිනවා. එතකොට මේ අජාසත් තමන්ගේ දෙමව්පියන්ව මේ තමන්ගේ තාත්තගේ ජීවිතේ නැති කළා. මහා නපුරා. ඒ නිසා මේ කාසි ජනපදය නැවත මම බාර ගන්න, මගේ පිය පරම්පරාවට අයිති එකක් මම බාර ගන්න ඕන කියලා ඒ කාසි ජනපදේ ලබා ගන්නට වෙහෙසුණා. අජාසත් රජුරුව කල්පනා කළා මේක මේ අපේ අම්මට ලැබිච්ච එක, අපේ දෙමාපියන්ට අයිති තිබුණ එක, කොසල් මහරජා එනවා ඒක ගන්න දෙන්නේ නැහැ. දැන් අජාසත් රජුරුව චතුරංගනී සේනාව රැගෙන මොකද කරේ? කාසිගාමයට එනවා යුද්ධ කරන්න කොසල් මහ රජුරුවත් එක්ක. කොසල් මහ රජුරවන්ට ආරංචි වුණා අජාසත් එනවා.
අජාසත් එනවා කාසිගාමයට හිටහන් මමත් එනවා. ඊට පස්සේ මොකද කරේ? පාබල සේනා, අශ්ව සේනා, ඇත් සේනා. එතකොට මේ විදිහට චතුරංගනී සේනාවන් සන්නද්ධ කරගෙන රත සේනා මේ හැම දෙයක් එකම සන්නද්ධ කරගෙන කොසල් මහ රජුරුවත් යනවා අජාසත් රජුරුවත් එක්ක යුද්ධෙට. දැන් අජාසත් රජුරුව බොහෝම තරුණ කොළුවෙක්. කොසල් මහ රජුරුව මෝරපු කෙනා. දැන් යුද්ධෙට ගියා. මොකද උනේ? දැන් යුද්ධය යනවා. ඔබ කල්පනා කරන්න මේ බිමක් වෙනුවෙන් අර රජවරු කී දෙනෙක්ගේ ජීවිත බිලි දෙනවද මේ කාරණේට. දැන් මොකද උනේ? යුද්ධය යනවා. අජාසත් රජුරවන්ට වාසිදායක වුණා. යුද්ධේ කොසල් රජුර පෙරදීගෙන එනවා. කොසල් රජුර මොකද කරේ? පැනලා ගියා. කොසල් රජුරව ගම්මැද්දින් පැනලා ඇවිල්ලා කොහොම හරි මොකද උනේ? නැවත තමන්ගේ රාජමාලිගාවට ආවා. දැන් බලන්න ඔබ කල්පනා කරලා රජෙක් පෙරදිලා ආවට පස්සේ වෙනද වගේ hina මුසු මුහුණින් සාමාන්‍ය විදියට කටයුතු කිරීම තියේද? දොරකඩ ගාවින් සද්දයක් දාගෙන ගිය කෙනාගෙත් හිස ගහලා යන්න පුළුවන් ඒ වගේ වෙලාවල් වලට. එතකොට ඉන්න මිනිස්සුયો ටිකත් බොහොම ප්‍රවේශමෙන් තමයි කටයුතු කරගන්න ඕනේ. මේ බාන ධනිය බලයේ පිහිටියාම සමහර අයට වෙනදී. දැන් මොකද උනේ? මේ සිද්ධිය ස්වාමින් වහන්සේලා දැනගත්තා. මේ සිද්ධිය ස්වාමින් වහන්සේලා දැනගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියා හිටිය ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අජාසත් රජුරුවයි කොසල් මහ රජුරුවයි යුද්ධයක් කළා කාසිගාමේ ලබා ගන්නට. මේ යුද්ධෙන් අජාසත් රජුරුව දින්නා. කොසල් මහ රජුරුවන්ගේ ඇත් සේනා, පාබල සේනා ඔක්කොම තමන්ගේ යටතට ගත්ත. කොහොම හරි කොසල් රජුරුව නම් පැනලා ඇවිල්ලා ආන් ඉන්නවා කිව්වා. රාජමාලිගාවේ ඉන්නවා. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොසල් මහ රජුරුව ඉන්නේ නම් මහ දුකකින් කිව්වා. පින්නතුනි අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් කියා හිටියා. මේ බාන්නේ වචන කීපයක් තියෙන, පද කීපයක් තිබෙන්නේ. ඒ පද කීපයක්, පද හතරකින් ඒ කියන අර්ථය මෙනෙහි කරද්දී කල්පනා කළ බාන්ට ඒ අර්ථය මොන තරම් සුවපත්ද කියලා. එහෙමනම් අපිට වචන භාවිතා කරන්න පුළුවන් මේ ලෝකයේ සුවපත් වීම පිණිසත්. අපිට වචන භාවිතා කරන්න පුළුවන් මේ ලෝකයේ ගිනි තැබීම පිණිසත්. අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ වචන පාවිච්චි කරද්දී අපි කවර අර්ථයක් පිණිසද මේ වචනේ පාවිච්චි කරන්න ඕනේ කියලා. අපිට පුළුවන් නම් පින්නතුනි දවස ඇතුළත පාවිච්චි කරන වචනයක් දෙකක් මුල් කරගෙන අපිට යම් අයගේ ජීවිතවල සුවපත් බවක් ඇති කරන්න පුළුවන් නම්, යහපතක් ඇති කරන්න පුළුවන්, අර්ථයක් ඇති කරන්න පුළුවන් නම් කොච්චර වටීද? ඒ වෙලාවේ මේ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථාව කියා හිටියේ. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ කවුද දින්නේ? අජාසත් රජුරෝ දින්නා. මෝරපු වැඩිහිටි කෙනෙක් වෙච්ච කොසල් මහ රජුරෝ මහා බල සම්පන්න ප්‍රදේශයකට අයිතිකම් කියන කොසල් මහ රජුරෝ පෙරදුනා. දැන් බාණ්ඩ කොසල් මහ රජුරවන්ට තියෙන මාන්නෙත් එක්ක කොසල් රජුරවන්ට හිතෙනවා අජාසත්ගේ කටේ කිරිසුවඳ ගිහිල්ලත් නැහැ. මේ කා පොඩි එකා. මේ පොඩි එකා කිරිසුවඳවත් නොගිය මේ රජා මාව පැරද්දුවා නේද කියලා අර 55ක් වෙච්ච මෝරපු කොසල් මහ රජුරවන්ට මහා පීඩාවක්. දැන් රෑ පුරාවට රජුරෝ නිදාගෙන ඉද්දි මතක් වෙන්නේ මොකද්ද? යුද්ධෙදි ලැබිච්ච හූහඬ මතක් වෙනවා. අජාසත් රජුරන්ගේ පැත්තේ කට්ටිය තියපු හූව පැනලා යද්දි. ඒතර මේවා කල්පනා වෙද්දි Tamanට කරපු නිന്ദා අපහාස මේවා මතක් වෙද්දි පින්වතුනි මොන නිന്ദක්ද? මොන සුවයක්ද? ඔබ වුණත් බලන්න සමහර වෙලාවට පුංචි වචනයක් දෙකක් නිසා අපිට සුවපත් නිന്ദ සම්පූර්ණ නැති වෙන අවස්ථා වුණ තරම් අපිට තියෙනවා. අපි කොච්චර ඒවා මුල් කරගෙන අපිත් එකට එක කිරීම කරන්න පුළුවන්ද? එහෙම වෙන්නේ අපිට මේ හිත සංසිඳවන දහම් පදයක් සමහරට අපි නොදන්නාකම නිසා
අපිට අපේ හිත කිලිටි කර ගැනීම විනාශ වීම සිද්ධ වෙන්න පුළුවන්. අර කොසල් රජුරුව පෙරදුනා අජාසත් රජුරුව දින්නා. දැන් බුදුරජාන් වහන්සේ මේ සිද්ධිය මුල් කරගෙන ස්වාමින් වහන්සේලාට ගාථාවක් කියනවා. ජයං වේරම් පසවති දිනපු කෙනා වෛරක්කාරයෝ බිහි කර ගන්නවා. දැන් එහෙනම් අජාසත් රජුරුව දින්නා තමයි. හැබැයි කොසල් මහ රජුරුවන්ගේ හීනයක් තියෙන මොකක්ද? පලි ගන්නවා. මම උඹට කරන්නම් වැඩි. එතන ඉඳන් මෙයා කටයුතු කරන්නේ හැම ආකාරයකින්ම කුමකටද? කොයි මොහතක හරි මේ කරපු අරියාදුවට පලි ගැනීමේ චේතනාව. එහෙනම් බාහන්නර යුද්ධෙන් දින්න වුණාට අජාසත් රජුරුව දැන් මොකද කරේ? දිනපු කෙනා බුදුරජාණන් කියනවා දිනපු කෙනා වෛරක්කාරයෝ බිහි කර ගන්නවා. දුක්ඛං සේති පරාජිතෝ පෙරදුන කෙනා මාන්නේ මේ හැම දෙයක් එක්කම ඇතිවෙච්ච ලැජ්ජාවත් එක්ක මොකද වෙන්නේ? එයා නිදාගන්නේ දුකසේ කිව්වා. දුක්ඛං සේති පරාජිතෝ පෙරදුන කෙනා දුකසේ නිදාගන්නේ. උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයಂತಿ. හැබැයි ජයත් පරාජයත් මේ දෙකම අත්හලාය මේ ලෝකේ සුවපත්ව වාසය කරනවා, සංසිඳීමෙන් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී පෙන්වා දුන්නා. පින්වතුනි, එහෙමනම් ඔබත් අපත් වෙහෙසෙන්න ඕනි කුමකටද? ඒ ජයත් පරාජයත් කියන දෙක අත්හැරලා අපි මහන්සියක් ගන්න ඕනේ අපේ හිත සුවපත් කරගන්න. මේ ගාථාව හරි ලස්සනයි. ජයං වේරම් පසවති දිනපු කෙනා වෛරක්කාරයෝ බිහි කරගන්නවා. දුක්ඛං සේති පරාජිතෝ පෙරදුන කෙනා දුකසේ නිදාගන්නේ. උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයಂತಿ. ජයත් පරාජයත් අත්හල කෙනා සුවපත්ව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔබට පුළුවන් නම් මෙන්න මේ ගාථා රත්නයේ ඇති අර්ථය තමන්ගේ ජීවිතයට ලං කරගෙන ඔබට කල්පනා කරන්න පුළුවන් නම් හෙට දවසේ, අද දවසේ, අනාගතේ මට නිന്ദා අපහාස මම යහපතේ පිහිටලා ඉද්දී මේ සමාජයේ ලෝකෙ විසින් අපිට අයහපත ඇති කරાવી. විවිධ හිරිහැර පීඩා අසාධාරණකම් ඇති කරાવી. හැබැයි ඔබට පුළුවන් නම් ඒ හැම දෙයක් ඉදිරියේදීම එකට එක කිරීම අත්හැරලා තමන්ගේ හිත තුළ මේ වගේ සුවපත් බවක් ඇති කරගන්නට ඒක ඔබගේ හැබෑම ජයග්‍රහණයක්. පින්වතුනි, ඔබ කල්පනා කරගන්න ඕනේ අන් අය අපිට පීඩා හිරිහැර කරද්දී එන යාළගේ හිත තුළ ද්වේෂය කියන දේෙන් ඒ හිත විනාශ වෙලා තියෙනවා. සමහරලාට ඒගොල්ලෝ අපිව යටපත් කරලා දාලා අපිට හානි කළා වුණත් හැබැයි බලවත්ම හානිය ඒ අයට වෙලා. ඒ අයියේ ඒ අයගේ හිතේ උපන්නා වූ ද්වේෂය තුලින් ඒ හිත පිරිහීමටපත් වෙලා. හැබැයි එච්චර හිරිහැර පීඩා කරද්දී තමන් එකට එක කරේ නැත්තම්, වෛර කරන්නෙත් නැත්තම්, තරහ ගන්නෙත් නැත්තම් පින්වතුනි, ඔබේ හිත විනාශ වෙලා නැහැ. එයා තමයි දිනන්න බැරි යුද්ධය දිනන කෙනා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වතුනි, මේ එකක්. ඒ වගේම තමයි මේ දෙවෙනි යුද්ධය. ඊට පස්සේ අපි චුට්ටක් මේ ගැන කරුණු සහිතව ඉගෙන ගමු. දැන් කොසල් මහ රජුරුව පෙරදුනා. කොසල් මහ රජුරුවන්ට නිින්දක් නැහැ. රැය තිස්සේ කල්පනා වෙනවා. කරපු වැඩේ ගැන කල්පනා වෙනවා. වහසි බස් දොඩවනවා මේ ඇයි අජාසත් රජුරුව තමන්ව පරාජය කළා. අද වගේම තමයි පින්නතුනි හැමතැනම බුද්ධියංශ වගේ කොසල් රජුරුවන්ගේ බුද්ධියංශත් ක්‍රියාත්මකයි. කොසල් මහ රජුරුවගේ බුද්ධියංශ කීප දිනේ දාලා තිබුණා යමන් ගිහිල්ලා බණ මඩුවට වෙලා හිටහල්ලා ওই තැන්වල හාමුදුරු මගේ පරාජය ගැන මොකද දන්නේ කියන්නේ
මේ ඒ නිසා මේ ගිහිල්ලා ওই කියන කරන දේවල් වලට කන් යොමාගෙන අහගෙන ඉඳහල්ල කිව්වා. දැන් ඉතින් සුදු වැඳගෙන ඉන්නවා. අපිත් රැවටෙනවා මේ මහා ශ්‍රද්ධාවන්ත ඇත්තෝ කියලා බැලුවාම බුද්ධියන්සි. එතකොට අර ගිය කෙනෙක් අතර දැන් දකින්න ලැබුණා මේ එතන හිටිය ස්වාමින් වහන්සේලා දෙනමක් එක්කෙනෙක් මහා වයසට ගිය භික්ෂුවක් බුද්ධ රක්කිතය කියලා. ඊට වඩා බොහොම බාල තරුණ පහේ හාමුදුරු කෙනෙක් එතන ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේගේ නම ධම්ම රක්කිත. දැන් බුද්ධ රක්කිතයි ධම්ම රක්කිතයි අතර කතා බහක් ඇති වෙනවා. දැන් මේ ධර්ම සාකච්ඡාවක් නම් නෙවෙයි. මේ බාන්න බුදුරයන් වහන්සේ වැඩ ඉද්දිත් මාතෘකා එහෙ මෙහෙ වෙලා තියෙනවා. දේශපාලන කතා එපා කියලානේ තියෙන්නේ. යුද්ධ ගැන කතා එපා කියලානේ තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? බුද්ධ රක්කිත ධම්ම රක්කිත හාමුදුරු ස්වාමින් වහන්සේට කියා හිටිනවා කොසල් මහ රජුරවන්ට ওই යුද්ධ කරන්න තිබුණේ ඔහොම නෙවෙයි. මෙන්න මේ ක්‍රමයට ගියා නම් මේ ක්‍රම පාවිච්චි කරා නම් මේ විදියට කරා නම් අජාසත් රජුරවන්ව අල්ලගන්න එකත් බොහොම ජීවග්‍රහයෙන් අල්ලගන්න පුළුවන්. අජාසත් රජුරවන්ව පරාජය කරන්න පුළුවන්. කොසල් රජුර මේ ක්‍රම ටික පාවිච්චි කරා නම් මං ගිහි කාලේ ගෙදර හිටියනම් මං දණියෝවට කරන වැඩ ප්ලෑන් මට මාගාවයි තියෙන්නේ කිව්වා. දැන් බලන්න අර සිවුරක් පුරවගෙන බුද්ධ රක්කිත කියන මහලු භික්ෂුව විසින් ධම්ම රක්කිත කියන අර තරුණ හාමුදුරුවොත් එක්ක මේ යන කතාව. දැන් මොකද වෙන්නේ? ඔය ASCII ඉන්න අර බුද්ධියංශය ඇත්තෝ සුදු වැඳගෙන ඉන්න බුද්ධියංශය ඇත්තෝ මොකද කළේ? අර ඩේටා තොරතුරු ටික ගත්තා. අරගෙන ගිහිල්ලා කොසල් මහ රජුරවන්ට කිව්වා ස්වාමීනි තියෙනවා බොහොම වටින තොරතුරු ටිකක් නම් ලැබුණයි කිව්වා. කියහන් කිව්වා. රජතුමනි අර මහලු වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච අර ගිහි කාලේ මෙන්න මේ වගේ වෘත්තීන් කරපු මෙන්න මෙහෙම කෙනානේ දැන් මහාන වෙලා ඉන්නවා බුද්ධ රක්කිත කියලා. ඒ බුද්ධ රක්කිත කියන ස්වාමින් වහන්සේ වැඩිමහලු ධම්ම රක්කිත කියන අර තරුණ හාමුදුරුවන්ට මේ යුද්ධ ගැන කතා කරද්දි මෙහෙම කිව්වයි. මේ විදියට කටයුතු කළා නම් කොසල් රජුරවන්ට යුද්ධ දිනන්න තිබුණයි කියලා. රජුරව කල්පනා කර අන්න ප්ලෑන් අතට හවුණා. සැලසුම හම්බුණා. රජුරව මොකද කරේ? නැවතත් සේනා සංවිධානය කරගෙන කාසි ග්‍රාමයට පිටත් වුණා. කුමකටද? යුද්ධ කරලා කාසිගම නැවත කොසල් රජුරවන්ට ලබා ගන්න. එතකොට මොකද උනේ? මේවා ඉන්න ඔත්තු සේවා මොකද වෙන්නේ? සෙනෙන් තොරතුරු ලැබෙනවා. අජාසත් රජුරන්ට පණිවිඩය ලැබුණා. අජාසත් රජුරෝ තියන්නේ රෙඩි පිට. සූදානමින් ඉන්නේ. සිව්රංග සේනාව අස්ව ඇත් පාබල එතකොට රත සේනා සමග අජාසත් රජුරෝ කාසිගාමයට පිට වුණා යුද්ධෙට. දැන් යුද්ධ කරනවා. මේ යුද්ධෙන් මොකද උනේ? කොසල් මහ රජුරෝ දින්නා. එතන පාබල සේනා ඇත් සේනා ඊට පස්සේ අස්ව සේනා මේ ඔක්කොම කොසල් මහ රජුරුවන්ගේ අත්අඩංගුවටපත් වුණා, යටතටපත් වුණා. ඒ වගේම තමයි අජාසත් රජුරුවන්ව ජීවග්‍රහයෙන් අල්ලගත්තා. දැන් ඊට පස්සේ කොසල් රජුරුව කල්පනා කරනවා හොඳයි. මේ කොච්චර වුණත් අජාසත් කියලා කියන්නේ මගේ බෑනා. මේ මාම බෑනා අතර තමයි යුද්ධය ආවේ. ඒතර මං කොහොමද මගේ බෑනා වෙන කෙනෙක්ව මගේ ජීවිතේ නැති කරන්න මට පුළුවන් කමක් නැහැ. හැබැයි මේ වස්තු සම්පත් ටික මම ගන්න මොකද ගිය පාර මුන්දා මගේ ව ටික ගත්තානේ. ඒ හින්දා ඒ දේවල් මම අරගෙන අජාසත්ව මම ජීවග්‍රහයෙන් මුදවලා මෙයාගේ ජීවිතේ මම ලබා දෙනවා කියලා කොසල් රජුරෝ අජාසත් රජුරවම නිදහස් කළා. දැන් මේ පණිවිඩෙත් මොකද වෙන්නේ? මේකත් ස්වාමින් වහන්සේලා දැනගත්තා. මේ පිණ්ඩපාතයට යන අතරතුරේදී මේ අමතර දේවලුත් දැනගෙන තියෙනවා. ඒ දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අර ස්වාමින් වහන්සේලා මෙන්න මේ සිද්ධිය කියා හිටියා. මේ වෙච්ච සිද්ධිය. ඉතින් මේ පාර කොසල් මහ රජුරු දින්නා අර සිවුරග සේනාව තමන්ගේ යටතට අරගෙන අස්ව පාබල මේ ඇත් සේනා කියන වස්තුන් ටික ලබාගෙන හැබැයි කොසල් රජුරු අජාසත්ගේ ජීවිතේ බේරලා නැවත රාජ්‍යයටම යවුවා. මෙන්න මේ කාරණේ කිව්වහම බුදුරජාණන් වහන්සේ එතනදී ලස්සන කරුණක් කියා දුන්නා. දැන් ඉස්සෙල්ලා අජාසත් රජුරු දිනපු වෙලාවේ කියා හිටිය බුදුරජාණන් වහන්සේ ගාතාවක් ජයං වේරං පසවති දිනපු කෙනා වෛරක්කාරය බිහි කර ගන්නවා දුක්ඛං සේති පරාජිතෝ
පෙරදුන කෙනා දුකසේ නිදාගන්නේ. උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයන්ති. ජයත් පරාජයත් දෙකම අත්හල කෙනා මේ ලෝකේ සුවසේ වාසය කරනවායි කියලා. දැන් බලමු දෙවෙනි සංග්‍රාමයෙන් කොසල් මහ රජුරු දින්නනේ. ඒ දිනපු වෙලාවේ මේ පණිවිඩය බුදුරජාණන් වහන්සේට කියා හිටියාම ස්වාමින් වහන්සේලා දැන් කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාළේ? බුදුරජාණන් වහන්සේ මෙහිම කියා හිටියා. හන්තා ලබති හන්තාරං. ඒ කියන්නේ අනිත් අයව නසන කෙනාට තමන්ව නසන්නෙක් ලැබෙනවා. ජේතාරං ලබතේ ජයං. සමහර ක්‍රීඩාවකදී යුද්ධකදී යම් දෙයකදී වෙන්න පුළුවන් ඒ දේෙන් තමන් දින්නා වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ අවස්ථාවේ අපිට අහපව හම්බෙන්න පුළුවන් තවත් ජයග්‍රාහකයෙක්. ඒ මොකක්ද? අපිව පරාජය කරන්න අපි හැමතැනම දින්න වුණාට ඊළඟ මොහොතේ අපිට හම්බෙන්න පුළුවන් තවත් දිනන්නේ. ඒ කියන්නේ අපිව පරද්දවලා දිනන්න පුළුවන් කෙනෙක් ඒ දිනපු කෙනාට නැවත වාරයක් හම්බෙන්න පුළුවන් කිව්වා. අක්කෝස කෝච අක්කෝසං. අනිත් අයට ආක්‍රෝෂ කරන කෙනාට ආක්‍රෝෂ කරන කෙනෙක් ලැබෙනවා. ඒ වගේම තමයි රොසේතා රංච රෝසකෝ. අනිත් අයට අපි කිපෙනවා නම් අනිත් අයව අවුස්සනවා නම් අපි තරහෙන් කටයුතු කරනවා නම් කිපීමෙන් කටයුතු කරනවා නම් අපිටත් කිපෙන්නෙක්ව ලැබෙනවායි කිව්වා. අතකම්ම විවටේන සෝ විලුත්තෝ විලුප්පතිති. අපි අන් අය නැසීම ආදී දෙයින් යම් කර්මයක් රැස් කරගනීද මේ මෝරා යද්දී කුමක්ද වෙන්නේ? අපි උපදින ජීවිතවල අපිව නසන්නේ අපිට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් කියා හිටියේ. ඒ නිසා පින්නතුනි අපේ ජීවිතවල හැලහැප්පීම් රණ්ඩු සරුවල් අර්බුදකාරී පරිසර අපේ ජීවිතවල ඇති වෙන්න පුළුවන්. ඒක ස්වභාවය. හැබැයි මේ පරිසර ඇති වෙද්දී ඒ සිද්ධිය දිහා අපි හැඟීම්බරව බලන්න හොඳ නැහැ. අපි ඊට වඩා මේ සංසාර ජීවිතය ගැන කල්පනා කරන්න ඕනේ. අපි ජීවත් වෙලා ඉන්න මේ කෙටි කාලය තුල මේ අර්බුදත් එක්ක පැටලෙන්නේ නැතුව ඒවා මගහැරලා නුවණින් කටයුතු කරන්නට අපි කල්පනා කරන්න ඕනේ පින්වතුනි. පින්වතුනි මේ යුද්ධ මේ හිතේ ගැටීම් විවිධාකාර දේවල් ඇති වෙන්නේ ඇයි? අපේ හිත තුල තියෙන ද්වේෂය නිසා. ඒ නිසා අපි ඒ ගැන තේරුම් ගන්න ඕනේ. මං කිව්වේ මේ අපේ හිතේ තියෙන ද්වේෂයේ පීඩාව බෝධි වන්දනාවකින් චෛත්‍ය වන්දනාවකින් නැති කරන්න බෑ. ප්‍රතිපත්තියකින් අපිට පුළුවන්. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මුලින්ම මේ ද්වේෂය කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න. පින්වතුනි ද්වේෂය කියලා කියන්නේ මොකක්ද? ඒ තමයි අපිට අපි අකමැති දෙයක් අපි ඇහෙන් දැක්කාම, අකමැති සිද්ධියක් දැක්කාම, අකමැති පුද්ගලයෝ දැක්කාම, අකමැති වටපිටාවක් තිබුණාම, අකමැති කෑමක් බීමක් තිබුණොත්, අකමැති දෙයක් අපිට අහන්න ලැබුණොත් මේ කනට, අකමැති ගඳ සුවඳක් මේ නාහයට දැනුනොත්, අකමැති රසක් මේ දිවට දැනුනොත්, අකමැති පහසක් මේ කයට දැනුනොත්, අකමැති අරමුණක් ආදී දෙයක් අපේ හිතට ආවොත් මේ ඇස කන නාහය දිව කයට අපි අමනාප අරමුණක් ආවහම මේ හිත එයට ප්‍රතිරෝධයක් දක්වනවා. මේ හිත එය ප්‍රතික්ෂේප කරනවා. ඒතර මේ මනසින් යමක් ප්‍රතික්ෂේප කිරීමක් වේද, අමනාප බවක් දැක්වීමක් වේද, මේ මනස ඒ දේ බැහැර කරන්නට වෙහෙසක් වීමක් වේද, අන්න ඒක තමයි අපි ක්‍රෝධය කියලා කියන්නේ. තරහා කියලා කියන්නේ. පින්නතුනි හරියට මැටි පිටක් තෙත අරගෙන මෙහෙම මිරිකුවොත් ඇඟිලි අතරින් එළියට එනවා වගේ. අර මේ මනස යමකට දක්වන ප්‍රතිරෝධය තමයි අපි සැඩපරුස වචනයක් විදිහට අර සිත එළියට දාන්නේ. ඒ වගේම තමයි අපි ගස්සගෙන කරගෙන ගිහිලා අතපය දික් කරගෙන ඒම කියන කාරණේ වෙන්නේ අර මනස අපි අකමැති දෙයට ප්‍රතිරෝධය දක්වන ආකාරයක්. එහෙම නැත්නම් අපිට නිින්ද යන්නේ කියලා කියන්නේ, දත් මිටි කනවා කියලා කියන්නේ, නල්ල රැලි ගන්නවා කියලා කියන්නේ
අපිට ඒ ඇස කන නාහි දිවකයින් ආපු අරමුණ මේ මනස ප්‍රතික්ෂේප කරන ආකාරය, ප්‍රතිවිරෝධතාවයක් දක්වන ආකාරය. එන අපි කල්පනා කරගන්න ඕනේ මේ द्वේෂය කියලා කියන්නේ මේ ලෝකයේ සිතක් තිබෙයිද? මේ සිතක හටගන්නා එක්තරා ස්වභාවයක්. ඇයි? හිතට අකමැති දෙයක් පැමිණීම නිසා. හිතට අකමැති දෙයක් පැමිණීම නිසා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි මේ ක්‍රියාවලිය අවබෝධ කරගන්න ඕනේ අපි මේ දෙයින් නිදහස් වෙන්න නම්. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා තරහ ඇති වෙන්නේ කොහොමද? පටිඝ අරමුණක් තියෙන්න ඕනේ. පටිඝ කියන්නේ අකමැති. හිත අකමැති අරමුණු තියෙන මොනවද? පටිඝ අරමුණු තමයි ඇහැට පේන රූප, අපි අකමැති ශබ්ද, අකමැති ගඳ සුවඳ, අකමැති රස, අකමැති පහස. අපි ආයතනයක ඉද්දී ඒ ආයතනය තුල මේවා තියෙන්න පුළුවන්. ගෙදර දොර වාසය කරද්දී ගෙදර දොර මේ තුල දේවල් තියෙන්න පුළුවන්. අපි මහපාරේ වාහනයක යද්දී ඒ වටපිටාව තුල මේ දේවල් තියෙන්න පුළුවන්. අපි පොළට යද්දී, කඩේට යද්දී මේ දේවල් තියෙන්න පුළුවන්. මේ කාලේ කොරෝනා වලට ඉන්ජෙක්ෂන් ගහන්න ගියාමත් ඒවා තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අපේ මිනිස්සු හරි දුර්වලයි. ඒ ඇයි බේතක් හේතක් විදිනවා කියද්දී විදින වෛද්‍යවරු ඒ කාර්ය මණ්ඩලයේ මිනිස්සුත් මිනිස්සුયો එක දිගට පැය ගාණක් කටයුතු කරන්නේ සීමිත දේවල් ටිකක් එක්ක. අපේ මිනිස්සුયો ඒ තැන් වලට ගිහලා කෑ ගහනවා, ඉවසීමක් නැහැ, දොස් කියනවා, කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කිරීමක් නැහැ. සමහරවිට මේ මිනිස්සු වෙහෙසිලා එහෙම කටයුතු කරද්දී මේ මිනිස්සුන්ට උණු වතුර ටිකක් දෙන්න කල්පනා කරනවා නම් කවුරු හරි එතන ඉඳලා කල්පනා කරොත් අද දවසේ නැතුව ගියත් එයා කල්පනා කරනවා මේ මිනිස්සු මහන්සි වෙලා මේ දෙයක් මේ රටේ ව්‍යසනයක් වෙන වෙලාවක මහන්සි වෙන වෙලාවක කමක් නැහැ මම හෙට දවසත් යොදා ගන්න. මේක අවුරුදු ගණන් නෙවෙයිනේ පින්නොතනි පොඩි කාලෙනේ. ඇයි මේ අපේ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ? ඒ නිසා අපිට හරි කනගාටුවක් දුකක් ඇති වෙනවා. ඇයි මේ මිනිස්යන් තුලින් මේ ಗುಣධර්ම ටික නැති වෙලා යන්නේ කියලා. ඉතින් මේ වෛද්‍යවරු, ඒ කාර්ය මණ්ඩලයේ එතකොට තවත් බොහෝ අය යම් දෙයකට විහිසෙනවා. මේවා දේවල් තුල පින්නොතනි දුර්වලතා තියෙනවා තමයි. ඒ ප්‍රශ්න ඇති වෙද්දී තමයි ඒවා නිවැරදි කරගන්නත් තියෙන්නේ. මිනිස්සුયો වෙච්ච ඔබ ඒ දේවල් තුල ඉවසීමක් ඇති කරගන්න. සමහරට ඔබගේ රාජකාරී වලට ඔබගේ කටයුතු වල පොඩි බාධාවක් ඇති වෙනවා තමයි. නමුත් මේ ඔක්කොම කරන්නේ ජීවත් වෙන්න. ඒත් මිනිස්සුયો, ඔබත් මිනිස්සුયો මේකෙදී අනිත් අයගෙන් හැම වෙලෙම සාධාරණ බලාපොරොත්තු වෙන්න එපා. අනිත් අයම හැම වෙලෙම යහපත් ආකාරයට සිටීවි කියන අදහස ඔබ ඇති කරගන්න එපා. ඔබත් වෙහෙසෙන්න ඕනේ. ඒ තැන්වලදී ඔබත් යම් ආකාරයක ඉවසීමක් දරා ගැනීමක් උපදව ගන්න. ඉතින් මේ අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, පහසෙද්දී අපි ඒ දේ ගැන අයෝනිසෝ මනසිකාරය කියන්නේ ද්වේෂය ඇති වෙන, අමනාපය ඇති වෙන විදිහටම දිගින් දිගට කල්පනා කරද්දී මේ හිතේ ද්වේෂය වැඩි වෙනවා. ඒ ද්වේෂය වැඩිද්දි ඒක තමයි කාය වචනේ හිතින් එළියට එන්නේ. එහෙනම් මේක නැති කරන්නේ කොහොමද? අපි ඉන්න වටපිටාව, අපි ඉන්න පරිසරය තුල අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අපිට බැහැර කරන්න බෑ. ඒව ඕන තැනක තියෙන එකක්. පින්නතුනි, ඒ පටිඝ අරමුණු අකමැති දේවල් වටපිටාව තුල පරිසරය තුල තියෙද්දි එයා උපදවා ගන්නවා නම් ඒ පිළිබඳ මධ්‍යස්ථ සිතක් මාව පරාජය කළා, මට නිඳා කළා, මට අපහාස කළා, මගේ දේ පැහැරගත්තා, මට මේ අසාධාරණකම් කළා කියලා යම් කෙනෙක් හිතන්නේ නැත්තම් එයාගේ වෛරය, ක්‍රෝධය සංසිඳිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහමක් ලැබුණ මොහොතක ඔබ අද උදෑසන කල්පනා කරගන්නට මම මේ ජීවත් වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුල මට පුළුවන් විදිහට හැම අවස්ථාවකම මම වෙහෙසෙනවා මගේ මනසේ ඉවසීම ඇති කරගන්නට, දරා ගැනීම ඇති කරගන්නට. මම වෙහෙසෙන කෙනෙක් බවට පත් වෙනවා. මගේ හිත තුල මෙත් ආදී ගුණ ධර්ම දියුණු කරගන්නට වෙහෙසෙනවා කියලා ඔබ කල්පනා කරගන්න ඕනේ. හොඳයි, අද දවසේ පින්බර අරුණෝදය සදහම් දේශනාව සඳහා ඒ බැතිබර දායකත්වය දරන්නේ නොම්බර 10න් 1 ඒ ඥාන විමල මාවත අතුරුගිරිය යන ලිපිණියේ පදිංචි පින්වත් ප්‍රසාද් ලක්මාල් මහතා විසින්.
ඒ විශේෂයෙන්ම මේ රැස් කරගත් ආ වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවිවරුන්ට අනුමෝදන්ව සියලු දෙවියෝ සැපයෙන් සැපයටපත් වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේ මේ රැස් කරගත් ආ වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ දායකත්වයේ දරූ පින්වතුන් නමින් ධර්ම ශ්‍රවණය කළ පින්වතුන් නමින් ඔබ අප නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාති වර්ගයාට අනුමෝදන් මේ හැම දිනාගේ පරලොව ජීවිතත් සුඛී සුවපත් භාවයටපත් වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම තමයි ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවන අනගාരിക මෑණිවරි පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් නිදුකින් සුවසේ දහම් මඟ දියුණු කරගන්න මේ පින් උපකාරක ධර්මයක්ම වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මේ ප්‍රසාද් ලක්මාල් මහතා බලාපොරොත්තු වනවා මාර්තු මාසයේ 8 වන දිනට පළමු උපන් දිනයේදී ඇති පන්සිලු ජේ පුතුණුවන්ටත් සචිකෝ නිදුකි දියණියටත් චන්ද්‍රලතා පෙරේරා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින් උපකාර වේවා කියන පැතුම එකතු කරලා තියෙනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන කල්යාණ මිත්‍ර සෑම සියලු දෙනාටම. ඉතින් විශේෂයෙන්ම මේ 8 වන උපන් දිනය සමරන පන්සිලුජේ පුතුණුවන්ට සචිකෝ නිදුකි දියණියට චන්ද්‍රලතා පෙරේරා මෑණියන්ට ඒ පවුලේ සෑම සියලු දෙනාට තුන්වැනි ආශිර්වාදයේ දෙව් රැකවරණය සැලසේවා. උපන් දිනයේ සමනේ පුතුටත් දුවටත් සියලු යහපත සැනසීම උදා වේවා. නිදුකින් සුවසේ අධ්‍යාපනය දියුණු කර ගන්නටත් මේ පින් හේතු වේවා. ඒ පවුලේ සෑම සියලු දෙනාට ලක්මාල් මහතාගේ පවුලේ සෑම සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාට ලෝවාසී සද්ධා කාර්ය මණ්ඩලී සෑම සියලු දෙනාට අපට දම්පැන් පූජා කරන අපෝපකාර සලසා දෙන බෝධීන් වහන්සේ කටයුතු වලදී මේ සිතින් අපෝපකාර සලසා දෙන්නා වූ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් මේ සෑම සියලු දෙනාම කායිකව සුවපත් වේවා මානසිකව සුවපත් වේවා. තමන්ගේ දැහැමිය අදහස් සඵල කරගන්න පරලොව ජීවිතයේ සුගතිය පිණිසත් උතුම් ධර්ම අවබෝධය පිණිසත් මේ උපදවාගත් ආ වූ සිල් පුණ්‍ය ධර්මයන් මේ සෑම සිල් දෙනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.